අද දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ඉතාම වටින සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්ම දේශනා කීපයක් සිදු කරන්න. පින්නතුනි මේ සූත්‍ර දේශනාව ත්‍රිපිටකයේ කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ 9 වෙනි සූත්‍රයේ හැටියට සංග්‍රහ වෙනවා. ඊට අමතරව කුද්දක නිකායේම සුත්ත නිපාත නම් වූ ග්‍රන්ථයේ උරග වර්ගයේත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අපි හැමෝම හොඳට අහලා තියෙන, හොඳට දන්න, බෞද්ධයෝ වෙච්ච වැඩි පිරිසකට හොඳට පාඩම් තියෙන, දවසකට වතාවක්වත් අඩුම තරමේ භාවිතා කරන කරණීය මත්ත සූත්‍රය. මේ සූත්‍ර දේශනාව කොයිතරම් ගැඹුරුද, මේ සූත්‍රයේ කොයිතරම් දීර්ඝයිද කියන කාරණාව මේ සූත්‍රයේ මේ විදිහට විස්තර කරනකොට තමයි අපිට තේරෙන්නේ. එහෙම නැත්තම් පිටකේ අපට සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයේ තියෙන ගාථා 10ක් විතරයි. නමුත් පින්නතුනි කරණීය මත්ත සූත්‍රය කියලා කියන්නේ ඊටාම දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඒ නිසා මේ සූත්‍රයේ ශ්‍රවණය කරලා මේ සූත්‍රයේ කමටහනක් කරගෙන රහත් වෙච්ච අය මේ ශාසනය බොහොමයි. ඒ තරම් පිරිසක් මේ සූත්‍රයේ මුල් කරගෙන සසරින් මිදෙනකොට මේ සූත්‍රයේ මේ තරම් පාඩම් කරලා මේ තරම් කියවලා අපට සසරින් මිදෙන්න බැරි ඇයි කියන ප්‍රශ්න ගණනාවකට අපිට උත්තර හම්බ වෙනවා මේ සූත්‍රය හොඳට සාකච්ඡා කරාම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ උතුම් සූත්‍රයේ විශේෂයෙන් පින්නතුනි සවැත් නුවර උපකට්ටා කියන නුවර වැඩ ඉන්න කාලේ තමයි දේශනා කරන්නේ. භික්ෂූන් වහන්සේලා 500ක් අරමුණු කරගෙනයි මේ සූත්‍රය දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ උපකට්ටා නුවර වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ඉල්ලගෙන ආවා. මේ සූත්‍රයේ දේශනා කරන්න හේතු වුණ නිදහන කතාවයි අපි මේ සිහිපත් කරන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ කර්මස්ථාන ලබා දෙනකොට ඒ පුජ්‍යලයාට ගැලපෙන්න සුදුසුම නිවැරදිම කර්මස්ථානය තමයි ලබා දෙන්නේ. පිළිතුරේ සඳහන් කරනවා රාග චරිතයට අසුභ කර්මස්ථානය, ද්වේෂ චරිතවලට සතරක් වූ මෛත්‍රී කර්මස්ථානය, මෝහ චරිතවලට මරණානුස්සතිය, ශ්‍රද්ධා චරිතවලට බුද්ධානුස්සතිය, විතක්ක චරිතවලට ආනාපාන සතිය, ඒ වගේම බුද්ධි චරිතවලට චතු ධාතු අවත්ථාන ආදී කර්මස්ථාන භාග්‍යවතුන් වහන්සේ මනාව ගැලපෙන්න ලබලා දෙනවා කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේ කර්මස්ථාන ලබා දෙනකොට විශේෂයෙන් සඳහන් කරනවා ආකාර 5ක් යටතේ ඒ කර්මස්ථාන ලබලා දෙනවා කියලා. එතන උග්ඝහ ආකාරයට පළවෙනි ආකාරයේ හැටියට කර්මස්ථානය ලබා දෙනවා. මේ උග්ඝහ ආකාරය කියලා කියන්නේ ඊටාම හොඳින් ආචාර්යවරයා ළඟ කර්මස්ථානයේ ඉගෙන ගන්න ඕනේ. භාවනාවට කලින් කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න ඕනේ.
ඒ පළවෙනි ක්‍රමය. දෙවැනි ආකාරයේ සඳහන් කරනවා පරිපුච්චා ක්‍රමය. එතන ඒ සඳහන් කරන්නේ කර්මස්ථානය ගැන අපිට සැකයක් තියෙනවනම්. මේ කාරණාව කොහොමද මේ කාරණාව කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද කියලා විවිධ සැක ඇති වෙන්න පුළුවන්. ආන් එහෙම සැකයක් තියෙනවනම් ඒ සැකය අහලා දුරු කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා කර්මස්ථානය හොඳින් තමන්ගේ මනසට නගා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ කර්මස්ථානය හොඳට පාඩම් තියෙන්න ඕනේ. කර්මස්ථානයේ කටපාඩම් කරලා තියෙන්න ඕනේ. සිතූ ගමන් මෙනෙහි වෙන්න ඒ කර්මස්ථානය ගැන අවබෝධය තියෙන්න ඕනේ. හතරවෙනි කාරණාවේදී සඳහන් කරනවා මේ කර්මස්ථානයේ අර්පණා ළඟට දියුණු කරගන්න ඕනේ කියලා. අර්පණා මට්ටමට දියුණු කරනවා කියලා කියන්නේ ධ්‍යානයට ආසන්න වෙනකන්. ධ්‍යානයේ ළඟ හැසිරෙන මට්ටමට එනකන් කර්මස්ථානයේ දියුණු කරගන්න. අවසාන කාරණාව සඳහන් කරනවා ඉන් පස්සේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් කර්මස්ථානයේ මනාව විමසන්න. මෙහෙම ආකාර පහක් සඳහන් කරලා තියෙනවා. අපි මේ බොහොම කෙටියෙන් තමයි ඒ කරුණු පිළිබඳව මේ සිහිපත් කරන්න යෙදුනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ අපි සඳහන් කළා 500ක් වූ භික්ෂූන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයේ ඉගෙනගෙන මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් සමු අරගෙන වස් කාලේ විවේක ස්ථානයක වස් සමාදන් වෙලා මේ භාවනා කර්මස්ථානයේ දියුණු කරන්න පිටත් වෙලා වැඩියා. උන්වහන්සේලා බොහෝ දුර වැඩම කරලා පර්වත ආසන්න ප්‍රදේශයක් පර්වත ආශ්‍රය කරගෙන තියෙන ප්‍රදේශයක් සඳහන් කරනවා ඊටාම හොඳට බිම වැහෙන්න හෙවණ වැටිලා තියෙන විශාල රුක්ෂ වැවිලා තිබුණ ප්‍රදේශයක්. මුතු ඇට වගේ වැලි කැට තියෙන ඊටාම පිරිසිදු බිම. මේ පර්වත ආශ්‍රය කරගත්ත මේ භූමිය ළඟ ගොදුරුගම් දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය එක ගමක ගෙවල් 1000ක් විතර තිබිලා තියෙනවා. ඒ වගේ ගම්මාන දෙකක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා නතර වුණ තැන ඊටාම විවේකයි. ඒ නිසා උන්වහන්සේලා තීරණය කළා අපට නවාතැන් ගන්න තියෙන භූමිය ඊටා විශේෂයි ඊටාම විවේකයි. භාවනාවට හරි පහසුයි. මොකද ප්‍රත්‍ය පහසුකම් හොයාගන්න ළඟ ගම්මාන දෙකක් තියෙනවා. බොහෝ දුර වඩින්න අවශ්‍ය නැහැ. එහින්දා අපි මෙතන නතර වෙමු. එදා රාත්‍රියේ උන්වහන්සේලා කුටි සෙනසුන් නැතුවම ඒ රුක්ෂ මූලවල වැඩ හිටියා. පහෝදා උදේ ගමට පිණ්ඩපාතේ වැඩියා. භික්ෂූන් වහන්සේලා 500ක් අපූර්වට වඩිනකොට ඒ ගම් වැසියන්ට ඇති වුණේ පුදුම සතුටක්. ඒ නිසා ආරාධනා කළා ස්වාමීනි මේ වස් කාලයේ ඔබ වහන්සේලා කොහේවත් වඩින්න එපා. අපි සිව්පසයෙන් උපස්ථාන කරනවා. මෙහි වැඩ ඉඳගෙන විවේකීව ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. කුටි සේනාසනත් හදලා දුන්නා. භික්ෂුන් වහන්සේලා පහුවදා අනිත් ගමට පිණ්ඩපාතේ වැඩියා. ඒ ඇත් හරි සතුටුයි. දැන් මෙතන උන්වහන්සේලා මේ වස් කාලය නතර වෙන්න තීරණය කරලායි තියෙන්නේ. පින්නතුනි මේ ප්‍රදේශයේ මේ ගස් ඇසුරු කරගෙන විශාල වශයෙන් වෘක්ෂ දේවතාවෝ වැඩ ඉන්නවා. දැන් උන්වහන්සේලා වැඩම කරලා ඉන්න නිසා මේ වෘක්ෂ දේවතාවරු ගස් වලින් බිමට බැස්සා. මොකද තමන්ට වඩා සීලයෙන් ඊටාම උසස්.
ශ්‍රේෂ්ඨ භික්‍ෂූන් වහන්සේලා රුක්ෂ මූලවල වැඩ ඉන්නකොට රුක්ෂ දෙවියන්ට තමන්ගේ විමානවලට වෙලා වැඩඉන්න පුළුවන්කමක් නෑ. එනිසා දරුවොත් එක්කම විමට බැස්ස කියල කියන්න. පිනතින අර සඳහන් කරනවා රජවරු රජ ඇමතිවරු යම් ප්‍රදේශයකට යම් කාර්යක් සඳහා පිටත් වනහම. ඒ ප්‍රදේශයේ ඉන්න අය තමන්ගේ එදිනෙදා කටයුතු නතර කරලා ඒ රජුට සහ රජ ඇමතියන්ට කටයුතු කරගන්න ඉඩ දෙන්ඩෝනේ. අන්න ඒවාගේ තමන්ට වඩා උසස් භික්‍ෂූන් වහන්සල වැඩලා ඉන්නකොට විමානවලට වඩා බොහොම විමානවල බොහොම සුවසේ කාලයේ ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ බිමට බහින්න සිද්ධ වෙනවා. සීල තේජානු භාවය නිසා. නමුත් මේ රුක්ෂ දේවතාවරු බැලුවා මේ භික්‍ෂූන් වහන්සේලා කොච්චර කාලයක් මෙහි වැඩඉදීද කියලා. බලහම වස්තුම්මාසම වැඩඉන්නවා. ඉතින් තුම්මාසයක්ම විමානවලින් බැහලා ඉන්නවා කියන එක ඒ අයට තරම් පහසු වැඩක් නෙමෙයි. එහින්ද කල්පනා කලා මේ භික්‍ෂූන් වහන්සේලා මෙතනින් පලවා හරිම. එම නැත්තන් අපිට කරදරයි. ආගේ නිසා ඉතා භයානක රූප පෙන්වනවා. ඉතා භයානක ශබ්දය හෙන්ඩ සලස්සනවා. ඒ විතරක් නෙමෙයි දරන්ඩ බැරි තරන් දුර්ගන්ධය පතුරුවල යවනවා. ඒ දුර්ගන්ධය හිස්මොල දක්වාම ගමන් කරනවා කියල සඳහන් කරනවා. එනිසා බොහොම තද හිසේ අමාරු හැදෙනවා. නමුත් කවුරුවත් කාටවත් කියන්නේ ඒක මට විතරක් වෙන්ඩ ඇති කියලා හිතල කියන්න අකමැත්තක් දක්වනවා. එක දවසක් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනාම මේ 500 දෙනාගේ නායකය සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ ළඟට කැඳෙව්වා. කැඳවල ඇහුවා මෙහාට වඩිනකොට ඔබවහන්සේලා සියලු දෙනාම ඊටාම ප්‍රියමනාපයි. හොඳට පෘෂ්ටිමත්ව වැඩුණ ශරීර තිබුණා. නමුත් දැන් හැම කෙනෙක්ම බොහොම කෙසඟ වෙලා. බොහොම අපහසුවෙන් කරදරයෙන් ජීවත් වෙන බවක් තමයි හැමෝගෙම මූුණුවලින් පේන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ 500 දෙනාම තම තමන්ට දැනෙන දේ කීවා. බලහම සියලු දෙනාටම එකම ආකාරයි. ඒ නිසා තීරණය කළා එහෙනම් අපි යමු. ආයෙත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙමු කියලා. එහෙන් පිටත් වෙලා ආයෙත් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණාව මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මම ඔබලාට කවදාවත් අනුශාසනා කරලා නැහැ වස් කාලය තුල චාරිකාවේ වඩින්න කියලා. එහෙනම් ඇයි වස් කාලය තුල මේ චාරිකාවේ වඩින්නේ? එහෙම ඇහුවාම තමයි කාරණාව මතක් කළේ ස්වාමීනි. අපි වස් සමාදන් වෙලා ධ්‍යාන භාවනා වඩන ප්‍රදේශයේ අපි තෝරගත්ත ප්‍රදේශයේ මේ වාගේ මහ කරදරයක් තියෙනවා. ඒක නිසාමයි භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඥානයේ මෙහෙवला මුළු ජම්බුද්වීපයම බැලුවා. මේ භික්ෂූන් වහන්සේලාට භාවනාවට තවත් සුදුසු තැනක් මේ ජම්බුද්වීපේ තියෙනවද කියලා. පිනතින මුළු ජම්බුද්වීපයේ මෙහෙම තැනක් නැහැ. මේ 509ට සුදුසුම තැන තමයි මේ නතර වෙලා හිටපු තැන. එයින්ද සඳහන් කළා මහණෙනි ඔය හිටපු තැන හැර වෙනත් තැනක් නම් ඔබලට නැහැ. වෙනත් කොතන හිටියත් ඒක ඔබලාගේ අරහත්ත්වය සඳහා හේතු වෙන්නෙත් නැහැ. යා යුත්තේ එතෙන්ටම තමයි. කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරලා උන්වහන්සේලාට දැන් ආරක්ෂාවක් හදලා දෙන්න ඉපෙයි. උන්වහන්සේලාගේ කමටහන හැටියට උන්වහන්සේලාගේ ආරක්ෂාව හැටියට මෙන්න මේ කරණීය මත්ත සූත්‍රය උන්වහන්සේලාට ඉගැන්වුවා.
එතනින් තමයි මේ කරණීය මත්ත සූත්‍රයේ ත්‍රිපිටකයට එකතු වෙන්නේ. කරණීය මත්ත සූත්‍රයේ උපත සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. උන්වහන්සේලා කරණීය මත්ත සූත්‍රයේ හොඳට ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ වැඳලා අවසර ඉල්ලගෙන නැවතත් තමන් වැඩ හිටිය ප්‍රදේශයටම වැඩියා. වැඩල මේ සූත්‍රයේ සජ්ගහයනා කරනවා. මේක නිතර සජ්ගහයනා කරන්න කියලා දේශනා කළා. එහෙම සජ්ගහයනා කරනකොට අර දෙවිවරු දැනගත්තා මේ භික්‍ෂූන් වහන්සේලාගෙන් කවදාවත් අපිට හිරිහැරයක් වෙන්නේ. අපිට කරදරයක් වෙන්නේ නෑ. මුන්වහන්සේලා මෙහි වැඩඉන්න එක අපිට මහත් ලාභයක් මයි වෙන්. බාණ්ඩක මේ සූත්‍රයේ දේශනා කරනවා ඇහෙනකොට තමයි එහෙම හිතන්නේ. උන්වහන්සේලා ගස්වලින් බැහැල මිනිස් වෙස් මවාගෙන මේ භික්‍ෂූන් වහන්සේලාගේ කුටි සමීපයට ඇවිල්ල ඇමදිය යුතු තැන් අමදිනවා. පැන් පෙරල ගෙනල්ල තියෙනවා. වතාවට්ටික සම්පූර්ණ කරලා දෙනවා. උන්වහන්සේලගේ භාවනාව සම්පූර්ණ කරගණ්ඩ කාලයේ ඉතුරු කරලා දීල පහසුකං හදල වත් පිළිවෙත් කරලා ඇප උපස්ථාන කරලා බොහෝ පින් සිද්ධ කරගත්තා. ඒ භික්‍ෂූන් වහන්සේලා මේ ප්‍රදේශය තුළම වස්තුම්මා සිනිමා වෙනකොට 500ක් දෙනා වහන්සේම ඒ රුක්ෂ දේවතාවන්ගේ උපකාරය ඇතුව සව් කෙලෙස් නසල රහත් වුණා. මේ කාරණාව මුල් කරගෙන තමයි මේ කරණීය මත්ත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි සූත්‍රය ආරම්භ කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා මහා සංවේගවත් වූ 8ක්. ඇයි මේ සංවේගවත් වූ 8 භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? අප්‍රමාදය ඇති කරවන්න. කුසල් දහම් වඩන්ඩ කැමැත්ත වැඩි දියුණු කරන්න. අප්‍රමාදීව කුසල් රැස් කරවන්න තමයි සංවේගවත්තු 8ක්. අට්ට මහා සංවේගවත්තු. ඉමානි සංවේගවත්වූනි 8. මේ සංවේගවස්තු 8 දේශනා කරන්න. නිවන් මගේ බොහොම ශ්‍රේෂ්ඨ කාරණාවක් තමයි අප්‍රමාදය කියල කිය. පින්නතුනි දෙපා ඇති සතුන් අතර ශ්‍රේෂ්ඨයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකෙටමත් ශ්‍රේෂ්ඨයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමන ඊළඟට සඳහන් කළා සියලු කුසල ධර්මාතර සියලුම පින්කං වලට වඩා ශ්‍රේෂ්ඨයි අප්‍රමාදී. එකට තවත් උදාහරණයක් සඳහන් කළා ඇතෙකුගේ පිය සටහන ඇතුළි මේ ලෝක ජීවත්වෙන අනික් හැම සතෙකුගේම පිය සටහන තියන්න පුළුවන්. විශාලතම පාද ඇති සත්වයා අතර ඇතා තමයි ප්‍රධාන. ඒ ඇතාගේ අඩිය ඇතුළි අනික් හැම සතකුගේම අඩිය තියන්න පුළුවන්. ඒව ඊට වඩා කුඩයි. ඒ නිසා සඳහන් කළා මේ ලෝකෙ කොච්චර පින්කං තියෙනවද අපිට නිවන් දකින්න කරන්න. ඒ සියලුම පින්කං අතර හැම පින්කමකට වඩා ශ්‍රේෂ්ඨයි කියල දේශනා කළා අප්‍රමාදය. එහෙම අප්‍රමාදය ඇතිකර වණ්ඩ තමයි මේ සංවේගවත්තු 8 දේශනා කරලා තියෙන. අපි එහෙනම් සාකච්ඡා කරමු ටිකක් කෙටියෙන්. නමුත් මොනවද සංවේගවත්තු කියලා කියන්නේ? පින්නතුනි පළවෙනි කාරණාව ජාති. සංවේග ඉපදවිය යුතු කාරණාවක්. ජාති කියලා කියන්නේ උපත. මේ ජීවත් වෙන අපි කවදාහරි දවසක මැරෙනවා. මැරුණොත් අනිවාර්යයෙන්ම තව තැනක උපදිනවා.
එතකොට අපි උපදින්නේ අපි කලින් දන්න කෙනෙක් ළඟද? දන්න පිරිසක් ළඟද? දන්නේ නැති පිරිසක් ළඟ තමයි උපදින්නේ. ඒ නිසා දුකක් ඇතිවෙන්නත් පුළුවන්. ඉතින් උපත ගැන සඳහන් කරනකොට භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම පිටකයේ බොහෝ කරුණු දැක්වුවා. ජාතිපි දුක්ඛා විස්තර කරන තැන. මාතෘ ගර්භයක ජීවත් වෙන කාලේ කොයි තරම් දුකක් විඳිනවද? ඒ නිසානේ පින්වතුනි ඇතැම් ප්‍රඥාවන්තයෝ මහ පිංකම් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මව් කුසක උපදින්න එපා කියලා. දැන් අපේ කාලේ හිටියේ සඳහන් කළොත් අම්බපාලි වෛශ්‍යාවක්. නමුත් කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදි වෙච්ච භික්ෂුණියක්. සසර බොහොම පිංකම් කරලා කරපු ප්‍රාර්ථනා අතර එකක් තමයි මව් කුස වාගේ තැනක උපදින්න එපා කියලා. මහා පදුම දේවිය මව් කුස ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. පොක්කරසාති බ්‍රාහ්මණයා මව් කුස ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒවාගේ අය පිළිබඳව අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මහා පදුම දේවිය උපදින්නේ නෙළුම් මලක. අම්බපාලිය උපදින්නේ අඹ ගහක් මුල. එනිසා තමයි අම්බපාලි කියලා කියන්නේ. ඕපපාතික උපතක්. ඇයි මව් කුස ප්‍රතික්ෂේප කළේ? මව් කුසේ තියෙන දුක කලින් දැනගෙන හිටපු නිසා. මහා නිරයක දුක කොහොමද? මව් කුසත් මහා දුක්ඛ කන්දයක් කියලා සඳහන් කරනවා. මාස 10ක් තරම් කාලයක් මේ කුසේ වැඩෙනකොට ඒ වැඩෙන සත්වයා විඳින දුක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු තැන් අභිධර්ම පිටකේ තියෙනවා. සමහර වෙලාවට කුස ඇතුලේ වැඩෙන කාලේ අම්මා උණුසුම් ජලය පාවිච්චි කළොත් ඔහු තැවෙනවා, පිච්චෙනවා. අම්මා ඊටාම සිසිල් ජලය පාවිච්චි කළොත් හරියට නිකන් උණුසුම් ජලය පාවිච්චි කරනකොට ලෝදියක් කරනවා වගේ කියලා සඳහන් කරන්නේ. අම්මා සිසිල් වූ ජලයක් පාවිච්චි කරනකොට ලෝකාන්තරික මහනිරේ වගේ ඊටාම සීතලයි. ඒ වගේම තමයි පින්වතුනි මව් කුසේ නැවතත් සඳහන් කරනවා ලෝකාන්තරික මහනිරේ වගේ ඊටාම අන්ධකාරයි කියලා. සක්වලවල් 3ක් එකතු වෙන තැන සඳහන් කරනවා යොදුන් 8000ක 8000ක ඉඩක් තියෙනවා කියලා. සාමාන්‍ය රවුම් හැඩේ වස්තු 3ක් අපි එකට කරලා අල්ලගත්තොත් මැද්ද ඉඩක් ඉතුරු වෙන බව අපි දන්නවා. ඒ නිසා මේ සක්වලවල් 3ක් එකතු වෙන තැන යොදුන් 8000ක් 8000ක් තරම් හිස් අවකාශයක් තියෙනවා. පතුලක් නැහැ. පෘථුවියේ ගැඹුර ධර්මයේ හැටියට සඳහන් කරනකොට පැහැදිලි කළා යොදුන් 240000ක් මේ ඝනකඩ බොල් පොළව යටට ගැඹුරුයි කියලා. ඉතින් යොදුන් 240000ක් කියලා කියහම සතපුම් නම් කොච්චර ප්‍රමාණයක් වේද? ඉතින් ඒ වාගේ 3ක් එකතු වෙච්ච තැන මේ හැදෙන අවකාශය පතුලක් නෑනේ පින්නතුනි. උඩට බැලුවහම හිස් අවකාශයමයි. ඒ නිසා වහලෙකුත් නෑ, පතුලකුත් නෑ. කවදාවත් හිරු එළිය වැටෙන්නෙත් නෑ, හඳ එළිය වැටෙන්නෙත් නෑ. ඒ නිසා ඊටාම අන්ධකාරයි. හිරු එළියත් නොවැටෙන නිසා දැඩි සීතලයි. පතුලේ තියෙනවා කියන්නේ අයිස්. පතුලක් නෑ. ඒ නිසා අයිස් තමයි තියෙන්නේ. නමුත්
නිරිසත්තු ඉන්නවා. ඒ අය අර අයිස් උඩ වැටිලා පිච්චිලා මැරෙන. අයිස්වලට පිච්චෙනවා. නැවත උපදිනවා නැවත ඒ දුක එහෙමම විඳිනවා. ඉතින් ඒ ලෝකාන්තරික මහනිරය කොයි තරං අඳුරුද කොයි තරං සීතලද මවකුසත් එහෙම කියල කියනවා. මවකුසටත් එලිය වැටෙන්ට තැනක් නෑන. අභ්‍යන්තරය ගැන අපි හිතන්නෙත් නෑනේ. නමුත් මේ ඇඟ ඇතුළ ගැන හිතුවොත් තනිකරම ඇතුළ අන්දකාරයි. එලිය වැටෙන දිහක් නෑ එහෙනම් මවකුසත් එහෙම්මම තමයි. එනම් දහමාසයකට ආසන්න කාලයක් මේ මහා ගණ අන්දකාරණ ජීවත්තෙන්ට වෙන්න. උණුසුමේදී තැවෙනවා සීතලේදී තවා පසුතාවයට පත්වෙනවා. අම්ම ඉඳගන්නකොට අම්ම නැගිටිනකොට අම්ම ඇවිදිනකොට අම්ම නිදාගන්නකොට මේ ඇතුළේ ඉන්න කෙනා මොන තරන් අපහස්ථාවන්ට පත්වෙනවාද. ඒ විතරක් නෙවෙයිනි ගූත නිරේ වගේ කියල සඳහන් කළා. මුත්‍ර සහ අසූචි දෙකම එකතු වෙලා පැහෙන නිරයක් ගූත නිරේ කියල කියන්නේ. මොන තරං දුර්ගන්ධයිද කියල සඳහන් කරනවා. ඒ දුර්ගන්ධය සත්වලෝකයට හැමුවොත් සියලු සත්‍යයන්ගේ හිස් මොල පුපුරනවා කියල කියනවා. අපිට ඔරොත්තු දෙන්නේ නෑ ඒ දුර්ගන්ධය. මවකුසත් ඒ වගේම දුර්ගන්ධයි. අම්ම අනුභව කරන පැසුණු ආහාර නොපැසුණු ආහාර ලේ සැරව මල්ල මුත්‍ර මේ සියල්ලම මේ දරුව ජීවත්වෙන ප්‍රදේශයම තියෙනවා. ඉදිරියෙන් මුත්‍රාශය ස්පර්ශ වෙනවා. මහාන්ත්‍රයේ අඟල් 10ක පමණ ප්‍රමාණය නිරන්තරයෙන් මල පහයිකතු වෙනවා. ඉතින් මේ දෙපැත්තම ස්පර්ශ වෙවි පරම දුර්ගන්ධයක් විඳවිඳ කෑලි කපන්ඩ පුළුවන් තරන් අඳුරකට වෙලා නොයෙක් වේදනා ඉවස ඉවස මේ දහමාස ගෙවන්ඩුවනේ. උපදිනකොට තවත් දුකක් විඳිනවා. කර්මජ වාතයෙන් මේ දරුව හරවන්ඩෝන උපදින්ට. එතකොට මාස ගානක් එකම විදිහට ඉඳල සම්පූර්ණයෙන් හාත් පස අනි පැත්තට හරවනකොට සඳහන් කරන මහ විශාල කන්දක් උඩින් පෙරලුවොත් කෙනෙක් මොන තරං වේදනාවක් දැනි දැනී පල්ල හැට රෝල්ලෙනවාද. ඒවාගේ වේදනාවක් දැනෙනවා කියලා. ඊළඟට උපත් මාර්ගයේදිගේ එලියට එනකොට සංඝාත නිරයේ පරුවත දෙකට හිරවුණ නිරිසත්තුවාගේ කෙල කියනවා. සංඝාත කියන මහනිරේ පරුවත පෙරලෙනවා පරුවත තියෙන්. හෙන හඬ පුපුරනවා වගේ යොදුන් ගණන් දිග මහා පරුවත් යොදුන් ගණන් උසයි යොදුන් ගණන් දිගයි. නිරිසත්වයෝ ඉනදක්වා ප්‍රමාණය නිරේ ගිලිල ඉන්නේ. ඉනෙන් උඩ කෑල්ල විතරයි තියෙන්නේ. යට කෑල්ලි හොළවන්න පුළුවන්කමක් නෑ. හිර වෙලා වගේ. ටික වෙලාවක් යනකොට මහා හඬක් ඇහෙන. බලහම යොදුන් ගානක් උස යොදුන් ගානක් දිග තනිකරම ගින්දරෙන් රත්තෙච්ච මහා පරුවතයක් තමන් ඉන්න දිහාට පෙරලි පෙරලියනවා. මොනෝ කරන්නද නැගිටින්ට බෑ දුවන්ඩ බෑ මොහොතින් හරිට නිකං රොටී තැලුව වගේ තමන්ගේ ඇඟුඩින් පරුවත යනවා. තමන් පහු කරලා ගියාට පස්සේ කර්මය නිසා ආයෙත් නැගිටින. වේදනාව අපි මනුස්සලෝකි ඔය ගල් රෝලෙකට වගේ තැලුණවාගෙන මේ ඊට වඩා ඉතාම දරුණු වේදනාව. ඊට පස්සේ බලහම එකක් නැගෙන හිරින් ඇවිල්ල ගිය අනික බට හිරිගෙනවා. තව එකක් උතුරෙන් එනවා තව එකක් දකුණින් එනවා. මේ හතර පැත්තටම තැලෙනවා. සමහර වෙලාවට දෙකක් දෙපැත්තෙන් ඇවිල් එකට හේත්තුවෙනවා. එතොට අර මැද්ද හිරවෙච්චාය කොයි තරං වේදනාවක් විඳිනවද. ආන්ගේ හිරවෙච්ච සත්වයෙක් විඳින යම් වේදනාවක් වෙයිද මවකුසෙන් එලියට එනකොට ඒ තරං වේදනාවක් විඳිනවා කියල කියනවා. ඉති මේ ජාතිපි දුක්කා මේ කාරණාව තව බෝ කරුණු කාරණා සහිතව පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉපදුනාට පස්සෙත්
විඳින්ට තවත් නොයෙක් දුක් රාශියක් තියෙනවා. ඉපදිච්ච ඉතාම බිලිඳු දරුවට ඉදිකටු වගේ නොයෙක් කටුවලින් විදිනවා. බෙහෙත් විදිනවා. තව සමහරයට ඉපදිච්ච ගමම්ම සැත්කම් කරන්න වෙන. මේවාගේ නොයෙක් වදවේදෙන විදිනවා. එහෙම ඇවිල්ල යම් ප්‍රමාණයකට ලොකු මහත්තෙච්චාය තමයි ඔබ මම. නමුත් මේ ජීවිතය තුළ අදත් අපි නොයෙක් දේවල් එක්ක ගැටමින් හැල හැප්පෙමින් ලෙඩදුක් කරදර කම්කටුළු මැද්දේ හතුරු උපද්‍රව මැද්දේ අපි මොන තරම් දුකක් විඳිනවාද. ඉතින් ඉපදිච්ච නිසා මේ වගේ මහා දුක්කන්දරාවකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනාගතයේදී අපිට කොයිවාගේ දුක්වලට මුණ දෙන්න සිද්ධ වෙයිද. ආං ඒ ගැන හිතලා සංවේග උපදවන්න ඕනේ. සමහර තැනක අහනවා පිහියෙන් ඇනල මරලා. තව තැනක ඇහෙනවා වෙඩි තියල මරලා. තව තැනක ඇහෙනවා කෑලියෝල්ට කපල මරලා. අහනකොටත් ඇඟ හිරිවැටෙනවා බය හිතෙනවා. නමුත් හෙට දවසේ ඒ තත්ත්වය මට උදාවෙන්ඩ පුළුවන්. ආං ඒක නිසා සංවේග උපදවන්ඩුවට මේ සසර දුකයි. වහ වහා සසරින් එතර වෙන මගම හදාගත යුතුයි. අංගිනිසා ජාතිපි දුක්කා. ඊළඟට සඳහන් කළා ජරාපි දුක්කා. පින්නතන ඉපදිච්චාපි ඉපදිච්ච දවස ඉඳලම එමත මවකුසට ආපු දවස ඉඳලම අපි කොහාටද මේ යන්නේ. අපි ජරාවට යන්නේ. ජරාවට පත්වෙනවා කියල කියන්නේ වයෝර්ධ භාවයට පත්වෙනවා කියන එක. දවසින් දවස වයස යනවා. වයස අන්ඩ අන්ඩ තමයි කුසේ ඉන්න දරුව මේරුයි. මාස 10ක් විතර වයසගේ හම එලියටාව. අපි එතන ඉදර කියනවා දැන් අවුරුද්දයි දැන් 2යි දැන් 3යි තැන් ක්‍රමක්‍රමයෙන් කොහටද මේ යන්නේ අවුරුදු 70ක් ජීවත්වෙන්ට ආවිශාරං ආවන්නන්. දැන් අවුරුද්දක් ඉවර වුණා කියල කියන්නේ තව ජීවත්තෙන්ට තියෙන 69යි. 5ක් ඉවර වුණා කියලකෙන් තව තියෙන 65යි. එනම් අපි මේ යන්නේ අපිට හිතෙන්නේ තරුණ වයසට යනවා. එහෙම අපි තමයි අපිට හිතින් අපි හරි කැමැත්තෙන් ඉන්නේ තරුණ වයසට එනක. නමුත් අවුරුදු 20ක් විතර වෙනකොට අර 70ක් ඉන්ඩ හිටපු කෙනාට දැන් තියෙන්නේ 50යි. මොකද 20ක් ගෙවිලා. දැන් අර කුඩා කාලේ මගේ තිබිච්ච හුරු බුහුටි අතපය ඒ වගේ තිබිච්ච මෘදු මොලොක් බව දැන් ඒවා අහිමි වෙලා ගිහිල්ලා. දැන් මේ වයසේ ඉඳලා කල්පනා කෙරුවොත් අපි ඉස්කෝලේ ගිය කාලේ තිබිච්ච ශරීරය ඒ කාලේ තිබිච්ච කෙස් ඒ කාලේ තිබිච්ච ශක්තිය ඒ කාලේ තිබිච්ච රුව ලස්සන දැන් අපෙන් හුඟක් ගිලිහිලා ගිහිල්ලා. එදා පින්තූරයකුයි අද පින්තූරයකුයි වැැක්කොත් හරියට අඳුරගණ්ඩත් අපහසු තර. ඊට වඩා හුඟක් වෙනස් වෙලා අප්‍රසන්න වෙලා මේ තත්ත්වය මීටත් වඩා තවත් දියුණු වෙලා ගිහිල්ල කෙස් පැහිල ඇඟ රැලි වැටිල දත් හැලිල හකු වලගෙහිල ඇස් දෙක ගිලිල කොන්ද කුදු වෙලා එහෙම වෙන කාලයක් අනාගතයට අපි හැමෝට මේනවා. ජරාව ජරාදුක මහ බෝසතාණන් වහන්සේ ලෙඩෙක් මහල්ලෙ මළමිනියක් දැක්කහම එහෙනම් මේ විදින සැපෝලින් ඇති වැඩක් තියෙනවාද. දවසක මෙතෙන්ට යනවන්නන් අද මේ මායාවකඉන්න. එනම් කවදාවත් ලෙඩෙක් නොවෙන කවදාවත් මහල්ලෙක් නොවෙන කවදාවත් නොමැරෙන ස්වභාවයක් මෙලෝකෙ තියෙන්න පුළු. ඒ සොයාගත යුතුයි කියලා තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. එමන පිඩතුනේ මෙන්න මේ ජරාව පිළිබඳව අහල කරුණු හොයල් කරුණු දැනගෙන සංවේග උපදවන්ඩෝනෑ මෙවන් වූ ජීවිතයක්
සසර නැවත නැවත පෝෂණය කරනවට වඩා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ සංසාරය දිනන්න ඕනේ. අප්‍රමාදය ඇති කර ගන්න ඕනේ සසරින් මිදෙන්න. ඊළඟට තියෙන්නේ ව්‍යාධි. නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. පිනතින සාමාන්‍යයෙන් අපි මේ කරුණු එච්චර හිතන්නේ නෑ. අපි ඇසුරු කරපු අපිත් එක්කම හිටපු අපේ මිත්‍රයෙකුට නැත්තං සහෝදරයෙකුට ඉතාම දරුණු ලෙඩක් හැදිලා. රෝහල් ගත වෙලා වසර ගානක් දුක් විඳිනවා කියලා අපි කියමු. අපිත් නිතරම යනවා බලන්ඩ. අපිත් ගිහිල්ල ළඟත් නතර වෙලා ඉන්නවා. ඒවාගේ ලෙඩ්ඩු බැලූ තරං දුරට ඒ වාට්ටුවල ඉන්නවා. රෑ එල්ලි වෙනකං කෑගහනවා. උදේන්දල රෑ වෙනකං කෑගහනවා. අපිත් අපේ ලෙඩාළඟ ඒ ඔක්කොම අහගෙන ඉන්නවා. හැබැයි අපි හිතන් නෑ දවසක මටත් මේ ඇඳක මෙහෙම වෙයි කියලා. අපි හිතුවේ නැතිවුණට ඒක එහෙම වෙන්ඩ බැරි. එහෙම වෙන්ඩ තියෙන ඉඩකඩ 100%. ආගේ නිසා ඒ දේවල් දැකල කල කිරෙන්ඩ ඕනේ. නැවත නැවත සසර පෝෂණය කරනවා කියල කියන්නේ මීට වඩා දුක්කොලට මුණ පාණ්ඩ සිද්ධ වෙනවා. සමහර ලෙඩරෝග බොහොම වේගෙන් ශරීරයේ දිය කරලදානවා. අන්තිමට ඇටකෝටු මත හමක් විතරයි තියෙන්නේ කියන තැනට එනකං නහරවැල් ඉලිප්පිලා පේනවා. සමහරයිගේ කුණු වෙලා අහල පහල ඉන්ඩ බැරි තරම් දුර්ගන්ධයි. උදේට පනුවවයින් කරන්න ඕනේ. හවසට පනුවවයින් කරන්න ඕනේ. සමහරලාට මුඛය තුවාල හැදිලා කට ඇතුළෙන් පනුව වැටෙනවා. ඒවාගේ මහා පිළිකුල් සහගත රෝග තියෙනවා. ශරීර අභ්‍යන්තරයේ පේනවා සමහරයිගේ. ඇයි ඇතුළටම සිදුරක් හැදිලා. ඒ තරන් භයානක රෝග තියෙනවා. නමුත් අනේ අපොයි ඒ මනුස්සයට වෙච්ච දේ කියල කියනවා මිසක් ඔයිට වඩා ලොකු එකක් මට හැදී කියලා හිතනවා හරි අඩුයි. එනම් අපි ඒක එහෙම්මම හිතන්ඩුවනේ. අපි මළගෙදරක ගියත් මේ මනුසයා මැරුණනි කියලා හිතනවා මිසක් මමත් ඔහොම මැරෙනවනි කියලා කල්පනා කරන අය හරි අඩුයි. නමුත් හරියට මේ කාරණාව හිතලා සංවේග උපදවන්න ඕනි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. කොයි තාක් දරුණු රෝග තියෙනවද ඒ තාක් දේවලට මං ගොදුරු වෙන්න පුළුවන්. ඊළඟට මරණීය දුක ධර්මයේ සඳහන් කරපු හැටියට හරිම වේදනාකාරී ස්වභාවයක් තියෙන. මරණීය වේදනාව. මෙතෙක් ජීවිතය අපි විඳලම නැති වේදනාවක්. අපි කවුරුවත් මරණීය වේදනාව විඳල නෑන්නේ. ඒක විඳින්ට වෙන්නේ මැරෙන අවස්ථාවමයි. එහින්ද ඒ අවස්ථාවේ මූුණ දෙන්න වෙන්නේ අලුත්ම දුකකට. නමුත් පින්නතුනී ඒක කොච්චර දරුණුද කියනෙකොයි අනාථ පිණ්ඩික සිටිතුමා ධනංජානි බ්‍රාහ්මණය ඒවාගේ අය මරණාසන්න වෙලාවි කියල තියෙනවා. නමුත් ඊට පස්සේ අපේ කාලි කවුරුවත් කෙනෙක් මරණ දුක මරණීය වේදනාව අත්විඳල අපිට ඇවිල්ල ආය කීවෙනෑ මෙන්න මෙහෙම දුකක් තියෙනවා කියලා. ඒ දුක විඳල මැරිල ගිය. මේ ධර්මය සඳහන් කරපු තැන්වලින් තමයි අපිට ඒක දැනගන්නති. එන කවදහරි දවසක මේ කියන මෙතෙක් විඳල නැති ඒ භයානක වේදනාව ඔබටත් මටත් විඳින්ට වෙනවමයි. අං එහෙම හිතල ඒ මරණය කොයි තරං සෝචනීයද. ජීවත් එච්ච මේ ලෝකෙ අත්හැරල යන්ඩ කොයි තරං අකමැත්තක් අපිට තියෙනවාද. අපි හැමෝම කැමති ජීවත්තෙන්ටන. විනාඩියක් දෙකක් හරි ජීවත්තෙන්ට තියෙනවන ඒකට තමයි අපි දකළ. එතකොට මේ පරිසරය අත්හැරල
ඉරහඳ දකින්න නැතුව. අහස මහපුළුව වැස්ස ස්වභාව ධර්මය දකින්න නැතුව. අම්ම තාත්ත දරුමල්ලු දකින්න නැතුව. සදහටම මෙහින් නික්මිලා යන මොහොත ගැන විවේකීව කල්පනා කරලා බැලූ. හැබෑවටම අපිට මහා කල කිරීමක් ඇතිෙන. එතකොට සංසාරය කොච්චර ඉපදිලා මැරෙන්ඩ ඇද. දැනුත් ඉපදිලා මැරෙන්ඩ සූදා. අනාගතෙත් ඕකෝය විදිහටම විඳින්ඩ වෙනවා. අන්ගේ නිසා තවත් සසර මැරෙන කෙන බවට පත්තෙන් නැතුව. මරණය නතර කරපු අමරණීය පුද්ගලයෙක් බවට පත්තෙන්ට. අපිට ලැබිල තියෙන මේ අවස්ථාව ආය කොයි කාලි හම්බේද දන්නේ. එන්න මේ ජීවිතයෙන් මේ බුද්ධාන්තරයේ එයින් මිදෙන්ඩ පුළුවන් තරම් උත්සාහ කරවන්ඩ භාගිතුන් වහස මේ සංවේගවත්තු දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතින මරණ පිළිබඳව සඳහන් කරලා භාගිතුන් වහස දේශනා කළා සතර අපාදුක ඒ ඇන පස්වෙනි කාරණාව. සතර අපාදුක. සතර අපාය කොයි තරම් භයානකද. කියන කාරණාව විශේෂයෙන් භාගිතුන් වහස පැහැදිලි කළා. මනුස්ස ලෝකෙ තමයි ගුණපුරන්ට තියෙන හොඳම තැන. බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරන්න තියෙන හොඳම තැන. අපායක ගියහම එක දිගටම තියෙන්නේ දුකමයි. සුගතියක ගියහම දෙව්ලොවක ගියහම එක දිගටම තියෙන්නේ සැපමයි. දුකක් දැනෙන්නේ. නිරයක සැපක් දැනෙන්නේ. නමුත් මනුස්සලෝක සැපයි දුකයි මිශ්රයි. අං ඒ නිසා දුකත් වැටහෙනවා සැපත් වැටහෙනවා. ඒසා බ්‍රහ්මචරියාවට හරි පහසුයි කියල දේශනා කළා. මේ උතුම් වූ සූත්‍ර දේශනාව අද ආරම්භ කරමින් මහා සංවේගවත්තු අටින් සංවේගවත්තු 4 අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. පිනතින ධර්ම දේශනාවට තියෙන කාලය අවසන් වෙන්න නිසා කරණීය මත්ත සූත්‍රයේ ආශ්‍රය කරගෙන සිදු කරන පළවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. නමුත් මේ උතුම් සූත්‍ර දේශනාව අපේ ජීවිතයට කොයි තරං වටිනවද. අපි නොහිතපු කරුණු කොච්චර මේ සූත්‍රය තුළ තියෙනවද කියන කාරණාව දේශනාව පුරාවටම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබටත් ඒ දේශනා හැම එකක්ම ශ්‍රවණය කිරීමේ හැකියාවත් ඉදිරියට ලැබෙන.